දැන් කියලා දෙන්න යන්නේ HTML. මේක භාෂාව. මොකටද පාවිච්චි කරන්නේ? වෙබ්සයිට් හදන්න. සරලව කිව්වොත් අපි කියනවා වෙබ් පිටු හදන්න. මොනවද වෙබ් පිටු? වෙබ් පිටු හදනවා කියන්නේ අපි ඉන්ටර්නෙට් යනකොට අපි පාවිච්චි කරන ඕනීම වෙබ්සයිට් එකක තියෙන තනිකර වෙබ් පිටු. දැන් ඔයගොල්ලෝ ඊතක්සලාට ගියා මේ වෙබ් පිටුව. වෙබ් පිටු ගොඩක එකතුවක් කියන තමයි සම්පූර්ණ ඊතක්සලා වෙන්නේ. පිටු ගොඩක් පොතක් වගේ නේ. ඒ තනි පිටුව හදන්නේ මෙන්න මේ කියන භාෂාව භාවිතා කරලා. හැබැයි ඇත්තටම මේ භාෂාවත් එක්ක තව ගොඩාක් භාෂා එකතු කරලා තමයි හදන්නේ. ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ එකෙන් HTML කොටස විතරයි. ඒකින්ද පහසුයි. එතකොට HTML වලදී හැදෙන්නේ ස්ථිතික පිටු. ඒ කියන්නේ වෙනස් නොවන පිටු. එනගේ අනිත් පැත්ත තමයි ගතික පිටු. වෙනස් වන පිටු. එතකොට වෙබ් පිටු තියෙනවා එකක් ස්ථිතික අනිත් එක ගතික. ගතික කියන්නේ වෙනස් වෙනවා. ඒක නෙමෙයි වෙනස් වන. මොකද්ද වෙනස් වෙන්නේ? මොකද්ද වෙනස් වෙන්නේ නැති කියන එක තමයි ප්‍රශ්නේ. නේද? පිටුවේ තියෙන අන්තර්ගතය, පිටුවේ තියෙන දේවල්, පිටුවේ දකින්න තියෙන දේවල් සරලව කිව්වොත්. හරිද? ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් ඒවා ගතික පිටු. වෙනස් වෙනවා. හදපු දවසේ ඉඳලා නැවතත් HTML භාෂාව භාවිතා කරලා නැවත වෙනස් කිරීමක් අදාළ පුද්ගලයා විසින් කරන තාක් කල් වෙනස් නොවනවා නම් අන්තර්ගතය ඒවට කියනවා ස්ථිතික නැත්නම් ස්ටැටික් පේජ් කියලා. මේවා ඩයිනමික් පේජ් ඉංග්‍රීසි වචන. තේරුණාද? අපි එතකොට ඉගෙන ගන්න මොනවද? ස්ථිතිකේ වහදන්නේ ඔය HTML භාවිතා කරලා. මේවට PHP කිය ASP වගේ නම් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. මෙන්න මේක තමයි ඉගෙන ගන්න ඕනේ. මේ දෙයක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ ලෙවල් වලදී වැඩි වෙන්නේ ඔයා මේක ඉගෙන ගන්නවා එච්චරයි. ඒක පහසුයි ආසයි දැක්කම. මේක උදාහරණයක් කියන්න. ඕගොල්ලන්ගේ ID නම්බර එක ගැව්වාම නැත්නම් ඕගොල්ලන්ගේ ID නෙමෙයි ඇත්තටම මොකද්ද? විභාගංක ගැව්වාම ඔයාගේ රිසල්ට් එක එන්නේ. නේද? ඔයාගේ ID එක ගැව්වාම නැත්නම් මේ අංක ගැව්වාම එන්නේ ඔයාගේ රිසල්ට් එක. එතකොට ගතික නේද? වෙනස් වෙනව නේද? දැන් මෙයාගේ හිම නැහැ. පේන්න තියෙන දේ හැමදාම මේ විදිහටම පේන්න තියෙනවා. Hypertext markup language. markup කියන්නේ ලකුණු කරන භාෂාවක්. එහෙනම් මේක ලකුණු කිරීමේ භාෂාවක්ද හොත් හරිද? හරි. නැත්නම් උදාහරණයක් හැදුවොත් ලකුණු කිරීමේ භාෂාවකට උදාහරණයක් වන්නේ කිව්වොත් ටැග් ගාලා එම අපෝ දිනවනේ markup HTML. නේද? හරි. මම දැන් HTML වල ආකෘති අඳිනවා. HTML කියන්නේ භාෂාවක් නම් ඒ භාෂාව ලියන්න ඕනි ක්‍රමයක් තියෙනවා. නේද? ඒ ක්‍රමය යටතේ මෙන්න මේ ආකෘතිය යටතේ තමයි ඒ භාෂාව ලියන්නේ. එහෙනම් මම මේ ලියන්න යන්නේ දැන් මොකද්ද? HTML ආකෘතිය නේද? ආකෘතිය. ඒකෙදි අපි පාවිච්චි කරන වචන ටිකක් තියෙන ඉඳන් මම ආකෘතිය කියලා ලිව්වට ඊට කලින් ඕනි දේවල් ටිකක් ලියන්න. එකක් තමයි මේකේ තියෙන්නේ උසුලන. මොනවාද? උසුලන අපි ඉංග්‍රීසියෙන් ලියන වචන වලදී ටැග් තියෙන්නේ. ටැග්. හරිද? ටැග් එකේ තියෙනවා ආරම්භක සහ අවසාන කියන ටැග් දෙකක්. ආරම්භක උසුලනේ කියනකොට ඩිලේසින් මම ආරම්භක ටැග් කියලා දාන්නම්. ආරම්භක ටැග් එක ඔන්න ඔය ලකුණ තියෙන්නේ මැද මොන හරි ලියවෙනවා. අවසානයේ කොහොමද ගන්න මෙහෙම ලියලා මෙන්න මේ බෑක්ස්ලෑෂ් එක නැත්නම් ස්ලෑෂ් එක දාලා නේද? දැක්කම මේ ස්ලෑෂ් එක දාලා මේක දාමු. අවසන් කරමු. මැද මොන හරි ලියවෙනවා. සමහර උසුලන වලට අවසානයක් නැහැ. සමහර ඒවාට ආරම්භකයේ අවසානයක් තියෙනවා. තේරුණාද? ඒ අවසානයක් නැත්තේ මේ ටැග් එකකින් බලපෑම සිද්ධ වෙන කෙනා ටැග් එක ඇතුලේ ඉන්නේ හින්දා. උදාහරණයක් විදිහට බලන්න. දැන් මෙහිම ලිව්වොත් මම මේ තියෙන ටැග් එකනේ. ඔහොම ලිව්වොත් මේ H1 කියන එක්කෙනාගේ බලපෑම මෙයාටම සිද්ධ වෙන්නේ. එතකොට ටැග් එකකින් එළිය නේද එයා ඉන්නේ. මේ ටැග් එක ඇතුලේ නෙමෙයි නේද ඉන්නේ. ඒකින්ද තව එක්කෙනෙක්ගෙන් වහලා මෙයා මට අයිති කියලා පෙන්නන්න ඕනේ නේද? මේ තියෙන්නේ අන්තර්ගතය. ඒකින්ද ආරම්භය සහ අවසානයක් එයාට තියෙන්න ඕනේ. තව සමහර ටැග් තියෙනවා ඉමේජ් එක වගේ ඒවා IMG. ඒකෙදි ඉමේජ් එක නේද ප්‍රධාන? ඉමේජ් එක නේද ප්‍රධාන? එතකොට ඉමේජ් එක තියෙන්නේ මේක ඇතුලේම.
මම rows.jpg කියන jpg කියන image නේ. දැන් ප්‍රධානම දේ මෙතන නම් තියෙන්නේ. මේක ප්‍රධාන දේ මේකනේ. ප්‍රධානම දේ මේක ඇතුලේ තියෙනවා නම් ආයේ එළියෙන් බලපෑමක් කරන්න එකක් ලියන්න ඕනේද? මෙහෙම ලියන්න ඕනේද මොකක් හරි rows හරි මොකක් හරි දාලා ඔහම img කියලා? නෑ. එහෙම ඕනේ නෑ. තේරුණාද? එහෙම ඕනි නෑ. ඒකින්ද මෙයාට close tag එකක් ඕනි නෑ. තේරුණාද? ඒක ස්වභාවයෙන්ම HTML එකේ දීලා තියෙනවා. එහෙනම් කොහොමද තියෙන්නේ tag දෙකයි. ආරම්භ එකයි අවසාන එකයි තමයි. අවසාන වෙන්නේ නැති ඒවා, ඒ කියන්නේ අන්තර්ගතයේම තියෙන ඒවා කීපයක් තියෙනවා ඒක වෙනම ලිව්වම හරි. හරිද? ස්ලෑෂ් එක මෙතන ස්ලෑෂ් එක තියෙනවා. ඔන්න දැන් මම ආකෘතිය ලියනවා. HTML ෆයිල් එකක් පටන් ගන්න ඕනි HTML කියන ටැග් එකෙන්. ඉවර කරන්නත් ඕනි ඒකෙන්ම තමයි. ඒක පස්සේ බලමු. ඊට පස්සේ අර මිනිස්සෙක් වගේ තමයි ඔළුව තියෙනවා, ඇඟ තියෙනවා වෙබ් පිටුවකට. ඔළුව අපි ඒ නමින්මයි හඳුන්වන්නේ මොකක් කියලාද? head. එතකොට පිටුවක head එක කියන්නේ ඔයගොල්ලෝ වෙබ් පිටුවල ගිහින් තියනවා නේද? වෙබ් පිටුවගේ head එක කියන්නේ දැන් වෙබ් පිටුව ඔහම ඇන්දොත් මේ කොටස මෙන්න මේ ටික තියෙනවනේ. මේ මැදි වෙන ටිකට කියනවා අපි body කියලා. හරිද? head කියන්නේ අර මෙතනින් වැටෙන්නේ නම. මොන ටැග් Google ද මොකක්ද කියලා හිතනවා නේද? ඈ? හරි. head එක තමයි මම මේ title කියලා ලියුවේ. එහෙනම් head එකේ තමයි මාතෘකාව පෙන්නන්නේ වෙබ් පිටුවේ. නේද? ඒක නිසා මෙතෙන්ට එනවා තව ටැග් එකක් title. title. title කියලා කියනවා කියලා TITLE නේද? title කියන එකේ තමයි මෙතන මොනවා හරි ලියන්නේ. මම මේ කඩේට දාන්නේ මොනවා හරි අපි ලියන්න ඕනේ. පස්සේ ලියමු. ඔන්න title එක ඉවර කරන්න ඕනේ නේද? ඒ මැදට මොනවද තියෙන්නේ? head එකේ තව ලියන ඕන තරම් ඒවා තියෙනවා. දැනට තියෙන්නේ ඔයගලන්ට මෙච්චරයි. එහෙනම් head එක වහනවද නැද්ද? වහනවා. එහෙනම් ළඟින්ම වෙන්නේ head එක. හරිද? head එක මෙහෙම වෙන්නේ. දැන් ඔළුව හරි. දැන් ඇඟ. ඇඟ කියන එකට මේකේ දාන්නේ මොකක් කියලාද? body කියලාම තමයි. ඊළඟට body කියන එකේ තමයි ලියන දෙයක් ලියන්නේ මොනවා හරි. හරිද? මම දැන් දිගටම ලියන ඉස්සරහට ලියන මේ title එක හැර අනිත් ඔක්කොම ලියන්නේ මොකේද? body එකේ කියලා මතක තියාගන්න මේ සම්පූර්ණ ආකෘතිය. ඊළඟට ඉවර වෙන්න ඕනේ title ද head ද මොකද්ද? body. body තමයි ඉවර වෙන්න ඕනේ ඊළඟට. ඊළඟට ඉවර වෙන්න ඕනේ මොකද්ද? පුළුවන් නම් කියන්න. ඊළඟට ඉවර වෙන්නේ HTML. HTML. ඒකෙන් අදහසක් එනවා. ප්‍රසාරණය වෙන විදිහට තමයි වැහෙන්නේ. ළඟම ඉන්න එක්කෙනා තමයි ළඟින්ම වැහෙන්නේ. ඈතින් ඉන්න එක්කෙනා තමයි ඈතින්ම වැහෙන්නේ. නේද? මේ ආකෘතිය තමයි මම දැන් උගන්වන්නේ. මේකේ මෙන්න මෙතන ලියන ටික තමයි දැන් කියලා දෙන්නේ. ටයිටල් එක කරා. ටයිටල් එක කියලා වෙනම ලියුවා නම් ඒක අනිවාර්යෙන් ලියන්නේ මොකක් ඇතුළේද? head කියන කොටසේ. එතන ලිව්වොත් පෙන්නන්නේ කොතනද? මෙන්න මෙතන. හරිද? මෙතෙන්ට XYZ දැම්මොත් මෙතන ටයිටල් එකට පෙන්නන්නේ XYZ. මගේ නම දැම්මොත් මෙතන ඒ නම. බොඩි මෙතන ලියන ඔක්කොම තමයි බොඩි එක ඇතුලේ පෙන්නන්නේ. අකුරු මැදට අයිනට ගන්න ඔය ටික. හරිද? ඔන්න පළවෙනි එක. ටයිටල්. මේකට දානවා මම පස්වෙනි කියලා. එතකොට වෙබ් පිටුවේ පෙන්නන්නේ ඔහොම වෙබ් පිටුව ගත්තොත් ඒකේ මේකට අපි කියනවා ටැබ් කියලා. ටැබ් එකක් කියන ටැග් නෙවෙයි ටැබ් එකක් නේ. ටැබ් එකේ කසුණු කියලා වෙනවා. තේරුණාද? ඕක තමයි පළවෙනි එක. ඕක ලියන්නේ මොකක් ඇතුළේද? head එක ඇතුලේ. දැන් මම අනිත් කරා. දෙවෙනි එක. දෙවෙනි එක ගන්නවා මම මාතෘකාවලට. මාතෘකාව. අපි ඒවලේ heading කියලා කියනවා. සාමාන්‍යයෙන් කියනව නේද එහෙම? හා. heading. HTML වල heading තියෙනවා වර්ග 6ක්. ඒක ලියාගන්න ලේසි. H කියන්නේ heading, H1 වල ඉඳලා H6 වෙනකන් තියෙනවා. දැන් තේරුණාද? ඔව්. එතන මේ හැම එකකට අපි ලියන්න ඕනේ අපි අකුරක් ලියමුකෝ. දැන් තේරුම් ගන්න ඕනේ නේද?
එතකොට මේ h කියන එකකට මැදි වුණොත් මොකක් හරි මම මෙහෙම පාස්වර්ඩ් ලියන්නේ h1 h2 ඉවර වෙන්න ඕනේ h3 ඉවර වෙන්න ඕනේ h4 h5 h6 ඔහොම ඉවර වෙනවා හරිද එතකොට මෙයාගේ අවුට්පුට් එක මම ඉස්සරහින් ලියන්නම් මෙයා තමයි ලොකුම ෆොන්ට් එක ඝනකමට එන්නේ මම ඉතින් ඝනකම එකක් විතරක් හදන්න ඊළඟ චුට්ටක් පුංචි වෙනවා ඊළඟ චුට්ටක් පුංචි වෙනවා ඊළඟ චුට්ටක් පුංචි වෙනවා ඔහොම ගිහින් 2D වෙවි යනවා එහෙනම් h1 තමයි ලොකුම අකුර h6 තමයි පොඩිම අකුර හැබැයි එකම ඝනකම බෝල්ඩ් වෙලා තියෙනවා තේරුණානේ හරිද එතකොට මේක තමයි මේක ලියුවාම තද අකුරෙන් ලියවෙන්නේ හරිද ඊළඟ තුන්වෙනි එක විදිහට මම ගන්නවා ඡේද වල පැරග්‍රාෆ් කියනවා පැරග්‍රාෆ් ඒකින්ද මේක ටැග් එකේ නම වෙන්නේ p p කියන එක ලියලා ඕන දෙයක් ඔයාලා ලියලා මෙහෙම p කියන එකම අහන්න පුළුවන් ඕන තරම් ලියලා හරිද එතකොට p කියන එක මෙහෙම තව එකක් අරන් අපිට ලියන්න පුළුවන් නේද ඔහොම ලියන්න පුළුවන් නේද ඔහොම ලියන්න පුළුවන් මම මේක උදාහරණයක් ගන්නවා p abc p කියලා වහන්න ඊළඟට ip xyz p කියලා වහන්න එතකොට මේකේ අවුට්පුට් එක මොකක් වෙන්න ඕනිද මේක ලියලා තියෙන්නේ හරහට හින්දා abc xyz කියලා එනවා කියලා හිතන්න පුළුවන් නේද නෑ p කියන්නේ ඡේදයක් නේද ඡේදයක ලක්ෂණය තමයි ඔටෝමැටිකලි පල්ලෙහාට ඊළඟ ඡේදෙ පටන් ගන්න ඔටෝමැටිකලි පල්ලෙහෙන් එන්ටර් කරාම සමානයි ඡේද අතර පරතල තියෙනවද නැද්ද තියෙනවා ඒක නිසා මෙහෙම එන්නේ නෑ මෙයා එන්නේ a b c ලියුණාට පස්සේ ඔටෝමැටිකලි මේක පල්ලෙහාට එන්න ඕනේ අය එන්ටර් කරා වගේනේ ඒකින්ද ඊළඟ ලියවෙන්නේ xy z විදියට හැබැයි චුට්ටක් මීට වඩා පරතරයකින් ඇයි මෙයාගෙන් වෙන් වෙච්ච ඉඩ තියෙනවා මෙයාගෙන් වෙන් වෙච්ච ඉඩ තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ ඡේදයක උඩින් සහ පහළින් දෙකේම ඉඩ තියෙනවා එතකොට මෙයාගෙන් එන ඉඩයි මෙයාගෙන් එන ඉඩ ගත්තාම අමතර පේලියක් ඉතුරු වෙනවද නැද්ද දැන් තේරුණානේ හරි එහෙනම් මෙහෙම හරහට ලියුවා කියලා නෑ පැරග්‍රාෆ් h1 වගේ ඔක්කොම පහළට ඔටෝමැටිකලි එනවා මතක තියාගන්න ඔටෝම එනවා හරි ඊට පස්සේ කියලා දෙන්නම් මේ අකුරු වලටනේ ඔය h1 h2 p වගේම දාන්නේ මේ අකුරු වල කරන්න පුළුවන් තව දේවල් ටිකක් තියෙනවා බලපෑම මාක් කරනවනේ කරන්නේ එහෙනම් එකක් තමයි අපි ටෙක්ස්ට් කියලා ගත්තොත් අපිට පුළුවන් අකුරක් තද පාට කරලා පෙන්නන්න නේද කැපිටල් සිම්බල් බේදයක් නැහැ මම මේ වෙනස් වෙන්න ඕනේ ඉඳලා ලිව්වේ එතකොට මේකෙදි මෙයා මේ අකුර කොහොම තද පාට කරලා පෙන්නනවා බෝල්ඩ් කියන එක මොකද්ද බෝල්ඩ් කරා බෝල්ඩ් අකුරු ඝනකම කරා ඔයාලට අකුරු වල වර්ඩ් වල වගේ ඇල කරලා පෙන්නන්න ඕනේ නම් මොකක්ද දාන්නේ I කියන එක ඉටැලික් කියන්නේ එතකොට මේ අකුර පොඩක් ඔන්නෝම වෙලා වෙනවා ඉටැලික් නේද අකුරු ඇල වුණා ඊළඟට යටින් ඉරක් ගහලා පෙන්නන්න ඕනේ U underline එතකොට මේකට මොකද වෙන්නේ underline එහෙම ඔයාලට මේ තුනම එකකට දාන්න බැයිද ඔව් underline line එතන මේ තුනම එකකට දාමු මම ලියනවා B I U අපි તો මේක ගත්තේ P අකුර කියන්නේ එතකොට මේ ටික වෙහෙන්නේ ඉස්සලාම වෙන්නේ කවුද කියන්නේ U ළඟ වෙක් කියලා නේද වෙහෙන්න ඕනේ කිව්වා ඊළඟට I ඊළඟට B ප්‍රසාරණය නොගේ තියෙනවා එතකොට මෙයාගේ බලපෑම එන්නේ මෙහෙමයි P අකුර ඝනකම වෙලා අනිකක් ඇල වෙනවා නේද මොකද ඇල වෙලා තමයි
එතනක් තියෙනවා. ඒ වගේට අන්ඩර්ලයින් එකකුත් තියෙනවා. එතකොට මේක දුන්නාම මේකේ මොනවද වෙලා තියෙන්නේ කියලා ඔයා තේරුම් ගන්නයි ඕනේ. හරි. මේ ටෙක්ස්ට් වල කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා වර්ඩ් වලක් තියෙනවා. ඒක මතක තියාගන්න ලේසියි. මම ඒක පහ කියලා ගන්නවා. ඒකට කියන්නේ subscript. superscript. ඔයගොල්ලෝ මේක දන්න එක. ඔයගොල්ලෝ මෙන්න මේක දැකලා තියෙනවනේ. මෙන්න මෙහෙම දැකලා තියෙනව නේද? ඔව්. එතකොට මේ තියෙන subscript මේ තියෙන superscript. ඒ කියන්නේ යටි සලකුණ සහ උඩු සලකුණ. වර්ඩ් වල කියන්නේ යටි සලකුණ සහ උඩු සලකුණ. උඩු සලකුණ. ඒ කියන්නේ sub කියන්නේ යට, super කියන්නේ උඩ. උඩ. මේක එතකොට ලියන්නේ මෙහෙමයි. h කියන එකේ දෙකේ ඉලක්කම 15 දාන්න කියන එකට ඔයා sub කියලා ලියනවා. ඊට පස්සේ දෙකේ ඉලක්කම දාලා එක sub එකෙන් වහනවා. දැන් මේකේ මොකද වෙන්නේ? මේක යනවා චුට්ටක් පහළට. ඕවා කරලා නිකම්ම ලියනවා. එතකොට output එක h යටි සලකුණට ඇවිල්ලා ඕනේ. තේරුණාද? ඔක වර්ඩ් වල පෙන්නලා දෙනවා ඔන්න ඔය වගේ සංකේතකින්. ඒකේ ගාන එහෙම වෙනවා. මතක තියාගන්න. සබ්ස්ක්‍රිප්ට් වලට තියෙන මේ වගේ එකක්. යක්ට ගත්තා කියන එක. නේද? සුපර්ස්ක්‍රිප්ට් කියන එක එහෙනම් මොකද්ද? 5 කියන එක සාමාන්‍යයෙන් ලියලා තව මොන ටැග් දාන්න පුළුවන් p කියලා එහෙම. හරිද? සුපර් මෙයාමනේ සුපර් කරන්න ඕනේ. හා. sup දැම්මා. th එක නෝමල් ලිව්වා. sup කියලා දැම්මා. එතකොට මොකද වෙන්නේ? 5 ලියවිලා මේක විතරක් උඩට හරි? එහෙනම් සංස්කෘත ඕක තහන දෙයක්. ඊළඟට මේ p කියන ටැග් එකේ පාවිච්චියක් මම මේ කියන්නේ p කියන එකේ ඔහොම ලියුවොත් ඔන්න මම මේකට page එක කරනම ගන්නවා. මේක ලිව්වනම් ඔටෝමැටිකලි ඒක එන්නේ මෙතෙන්ට. හරිද? මම p කියලා ලියලා align align කියලා left කිව්වොත් වමට කියලා කිව්වොත් එයා එන්නේ වමටම තමයි. එහෙනම් align කියන්නේ කොයි පැත්තට ඇලවෙන්නේ හේතු වෙන්න ඕනේ කියලා කියන එක. කෙල්ල කියලා කියනවා සිංහලෙන්. කොයි පැත්තද හේතු වෙන්න ඕනේ. එතකොට වම් මෙතන left කිව්වොත් හිතා ගන්නකො. වමටනේ. නොදුන්නත් යන්නේ ස්වභාවයෙන්ම වමට. පේනවනේ. ඔයාලට මේක දකුණට ගන්න ඕනි නම් page එකේ align එක align. ඔයගොල්ලෝ වම දකුණ මාරුනොත් මේක තමයි බලන්න. මොකද්ද කරන්නේ? RIGHT right hand කියන්නේ දකුණු අතනේ. මේක ගිහින් එතන මෙතන. එතනද තුන්වෙනි එක. දැන් මේ පිළිවෙල තමයි තියෙන්නේ. ඊළඟට ඔයාලට ඕන මේක මැදට ගන්න මොකක් කරන්න ඕනද? center. නේද? හා. center කියලා ඒ දැම්මොත් මෙයා මැදට ගිහිල්ලා ඉන්නවා. එතන ඕනිම අකුරක් වචනයක් ඡේදයක් රූපයක් නේද? මැද මුලාක ගෙනියන්න පුළුවන්. හැබැයි මෙතන යන්නේ අකුරු ටික විතරයි පැරග්‍රාෆ් නේ. තේරුණාද? පැරග්‍රාෆ් ඉඳන් එච්චරයි. ඔයාට ඕනෙම දෙයක් ටක් ගාලා මැදට ගන්න තව එකක් තියෙනවා. අන්න ඒක මතක තියාගන්න. සෙට් ෆිටින් මැදට කරලා තියෙනවා නම් අකුරු ගොඩක් නේද? අපි හිතමු මෙහෙම පිටුවක මොනවා හරි අපි දැන් මෙතන රූපයක්. මෙතන අකුරු ටිකක් දෙකම මැදට වෙලා කියනවා. නේද? එතකොට ඒ අදාළ දේවල් මම ලියන්නේ නැතුව මෙන්න මේ ටැග් එක පාවිච්චි කරන්න. center. center කියලා අර ලියන පැරග්‍රාෆ් හරි image හරි ඕනෙම දෙයක්. නේද? ආයෙ ඒක වැඩි කරන්න center කියලා. දැන් තේරුණාද? එතකොට මේ center ටැග් එකේ මැද දින ඔක්කොම ටික මොකක් වෙනවද? මැදට එනවා. දැන් තේරුණානේ? අර align කිව්වොත් text වල විතරනේ යන්නේ. මේකේ ඔක්කොම align කරන්න රූප හිටම පුළුවන්. ඇයි මේ tag එක අතර දුරනේ තියෙන්නේ? දැන් තේරුණාද? හරි.